රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය එදිරිවීර ගුණසේකර. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුණි. ගබඩා තුළ සංගවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 29900ක් පාරිභෝගිකයන්ට ලබා දීමට පියවර. සහල් සහ සීනි සඳහා හෙට සිට උපරිම සිල්ලර මිලක්. සංගවා ඇති සීනි තොග සොයා ඉසුකෙන පරීක්ෂණ පුළුල් කෙරෙයි. තවත් කොවිඩ් මරණ 215ක්. සමස්ත මරණ සංඛ්‍යාව 9400ක් දක්වා ඉහළට. සෑම රෝහලකම ඔක්සිජන් අවශ්‍යතාවය සම්බන්ධයෙන් දෛනික නිරීක්ෂණ වාර්තාවක්. කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට ඇමරිකාවෙන් $3 මිලියන 3ක ආධාර. ගැටලු සඳහා විසඳුම් ලබා දී ඇති බැවින් මාර්ග අධ්‍යාපන හිමිවන්නේයි රජය ගුරුවරුන්ගෙන් ඉල්ලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරය හෙට. ඇෆ්ගනිස්තානයේ තුල හමුදා නදාතමම තවදුරටත් විකල්පයක් නොවන බව ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරයි. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු පළමු එක් දින තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භයි. ගබඩාව තුළ සංගවා තිබී සොයාගත් සීනි මෙට්‍රික් ටොන් 29900ක ප්‍රමාණයක් රජයට පවරාගත් බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරයි. සීනි කිලෝකට අය කළ රුපියල් 50ක් වූ ආනයනික බද්ද 2020 වසරේ ඔක්තෝබර් 14 වෙනිදා සිට 725කින් අඩු කර තිබේ. එදින සිට මේ වසරේ ජූනි දක්වා ආනයනය කර ඇති සීනි ප්‍රමාණය සීනි මෙට්‍රික් ටොන් 5,84,000කි. මෙරට මාසික සීනි අවශ්‍යතාවයේ මෙට්‍රික් ටොන් 35000ක් බවද ජනාධිපති මාධ්‍යංශය වැඩිදුරටත් නිවේදනය කරයි. සහල් සහ සීනි සඳහා හෙට සිට උපරිම සිල්ලර මිලක් නියම කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන් තලගිවන්න මහතා සඳහන් කරයි. සතු සහ සවන්පකාර මගින් සීනි කිලෝවක් රුපියල් 130කට අලෙවි කිරීමට කටයුතු කරේ. ගබඩාවල සංගවා තිබී සොයාගත් සීනි සතු සහ සවන්පකාර මගින් පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම පවසයි. මාස දෙකකට අවශ්‍ය කරන සීනි මේ වන විට රට තුළ පවතී. සහල්ද අවශ්‍ය ප්‍රමාණයට තිබේ. සීනි සංගවා ඇති ගබඩා සොයා අඛණ්ඩව විමර්ශන සිදු කෙරේ. මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ තොග ගබඩාවක තිබී මෙට්‍රික් ටොන් 300ක අධික සීනි තොගයක් සොයාගෙන තිබේ. අධික මිල ගණනට අලෙවි කිරීම සඳහා මේ සීනි තොගය සංගවා තිබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි. මෙම තොග ගබඩාව පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි වී නොමැත. ඇතැම් ආනයනකරුවන් සීනි තොග සංගවා කෘත්‍රිම ලෙසින් මිල ඉල්ලංගමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි. එම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය කඩිනමින් ක්‍රියා කළ යුතු බවද හෙතෙම පෙන්වා දෙයි. ලංකාවට මාස 6කටත් අධික කාලයකට ඇති වෙන්න සීනි තොග ව්‍යාපාරිකයන් ගෙනාවා. ඒ ගෙනාපු සීනි තොග ලංකාව තුල සංගවමින් දැන් කෘත්‍රිම මිලක් නියම වෙලා තිබෙනවා. රුපියල් 220කටත් අධික මිලක්. මේක මහා අපරාධයක්. මොකද දැන් මේ වෙනකොට ආරංචි මාර්ගවල තිබෙනවා. ඒ වගේම විවිධ වාර්තාවල පළ වෙනවා. තනින් තන සීනි තොග සංගවා තබාගෙන කෘත්‍රිමව මිල වැඩි වෙන්න ඉඩ දීලා ඒ මගින් සීනි කිලෝ එකකින් රුපියල් 100කට අධික ලාභයක් ව්‍යාපාරිකයන් ලබනවායි කියලා ඒක මහා අපරාධයක්. ඉතින් අපි කියන්නේ ආණ්ඩුවට මේ මොහොතේ එවැනි ආකාරයකට ආණ්ඩුව ලබා දුන්නු සහනය ප්‍රයෝජනට අරගෙන සීනි තොග ලංකාවට ගෙනල්ලා සංගවමින් ව්‍යාපාරිකයන් හැටියට කූට ලෙස ලාභ උපයන්න හදනවා නම් ඒවා මර්ධනය කරන්න පවතින නීති මත ආණ්ඩුවට ක්‍රියා කරන්න පුළුවන්. ඒ සීනි තොග අත්අඩංගුවට අරගෙන ඒ සීනි තොග සත්ව සහරහා හෝ සම්පකාර හරහා වහාම සහන මිලට බෙදා දීමට ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන. අපි කියන්නේ හැම විටම ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නේ මෙවැනි අවස්ථාවක ජනතාවට සහන දෙන්න. තවත් කොවිඩ් ආසාදිතයින් 3828 දෙනෙකු අද දිනේ හඳුනාගත් බව හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටේදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,44,130ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතයෝ 2060 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් අද පිටව ගියහ. ඒ අනුව සුවය ලැබූ සම්පූර්ණ පුද්ගලයන් සංඛ්‍යාව 3,76,216කි. මේ අතර තවත් කොවිඩ් මරණ 215ක් සර්කසි අධ්‍යක්ෂකවරයා අද තහවුරු කළේය. ඉන් 167 දෙනෙකු වයස අවුරුදු 60 සහ ඊට වැඩි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වයස අවුරුදු 30 අඩු පුද්ගලයන් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත. මෙරටදී සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 9400කි.
සෑම රෝහලකම ඔක්සිජන් අවශ්‍යතාවය සම්බන්ධයෙන් දායක නිරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කේලි රඹුක්වැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි. ඔක්සිජන් අවශ්‍යතාව අවශ්‍ය කරන සෑම රෝගියෙකුටම හිඟතාවයකින් තොරව ඔක්සිජන් ලබා දීමට උපරිම පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා දැනුම් දී තිබේ. ඔක්සිජන් නොමැතිව කිසිදු රෝගියෙකු මිය නොතිබේ. මෙරට දෛනික ඔක්සිජන් නිෂ්පාදනය ටොන් 80කි. වර්තමානයේ වන විට මේ තත්ත්වය ඉක්ම යාමෙන් ඔක්සිජන් අවශ්‍යතාව වැඩි වෙමින් පවතී. ඉන්දියාව සහ සිංගප්පූරු රටවලින් ඔක්සිජන් අවශ්‍යතාවයට ආනයනයට මේ වන විටද පියවරගෙන තිබේ. පසුගිය වසර එකහමාර කාලය තුළ රාජ්‍ය ඖෂධ සංස්ථාව කිසිදු හදිසි මිල ගැනීමක් සිදු නොකළ බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දෙයි. මෙරට තුළ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නොපවතින බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් හෙතෙම පැවසිය. අත්‍යවශ්‍ය නොවන ඖෂධ 20කට ආසන්න සංඛ්‍යාවක් හිඟයක් පවතී. තමන් සභාපතිදුරට පත්වන විට ඖෂධ වර්ග 400ක් පමණ හිඟයක් පැවති බව ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් සඳහන් කරයි. හදිසි මිලදී ගැනීම කිරීම නිසා ඉතා විශාල මුදලකට ఔෂධ මිලදීගෙන තිබුණා. අපි ඒක සම්පූර්ණයෙන්ම ගිය අප්‍රේල් ඉඳලා මේ වෙනකොට නතර කළා. රිටුක්සිමැබ් කියන එන්නත 2019 වර්ෂයේ අරන් තිබුණා රුපියල් 55000. එතකොට ඒක අපි ගත්තේ රුපියල් 17700. ඊට පස්සේ ක්ලින්ඩමයිසින් කියන ඉන්ජෙක්ෂන් එක රුපියල් 206ට අරන් තිබුණා. රුපියල් 42කට අපි ගත්තා. ඊට පස්සේ ඉමපෙනම් කියන ඖෂධය 944ට අරන් තිබිච්ච අපි රුපියල් 470කට ගත්තා. ඊට අමතරව තවත් ඖෂධ තියෙනවා. ඖෂධයක් තියෙනවා කැප්ටොප්‍රිල් සිරප් කියලා එකක් අරන් තිබුණා. ඒ සිරප් එකේ මිලිලීටර් 100 බෝතලයක් පියනට කලින් මේක අරන් තිබුණා රුපියල් 55000. ඔබට මේක ඇහුවොත් මං හිතන්නේ සිහි මූර්ඡා වෙයි. ඇත්තටම මේකේ වටිනාකම අපි ගන්න යනකොට සාමාන්‍ය රුපියල් 350ක් විතර වෙයි. එතකොට විටමින් D ඉන්ජෙක්ෂන් මේ එන්නත ලබාගෙන තිබුණේ රුපියල් 20000කට වඩා වැඩි කොට. එතකොට දැන් ඔබ හිතනවාද මේවා නීති විරෝධීද? නෑ මේවා නීති විරෝධී නෑ. මේක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේ ක්‍රමවේදය තුල මේ වැඩි මිලට මිලදී ගන්නවා කියන එක නීති විරෝධී ගණයට යන්නේ නෑ. එතකොට උගුරේ මේ වෛරස් වලට පාවිච්චි කරන ඒසයික්ලෝවර් ඕරල් සස්පෙන්ෂන් කියලා එකක් තියෙනවා. මේක සාමාන්‍ය රුපියල් 1000කට අඩු ප්‍රමාණයක්. නමුත් මේක අරන් තියෙන්නේ රුපියල් 13000. රුපියල් 90ක් වෙන ඖෂධය අරන් තියෙනවා රුපියල් 3150. කෝකරල් ඩෝපා කියලා ඖෂධයක්. මම මේ ඖෂධ වලින් කීපයක් පමණයි ඔබට කියන්නේ. ඒක සාමාන්‍ය රුපියල් 7ක් වෙන ඖෂධය අරන් තියෙනවා රුපියල් 134. යාවාරම් කරුවන් සහ ඔවුන්ගේ හිතවතුන් එකතු වෙලා තමයි මේ එන්නත්කරණය සම්බන්ධයෙන් වැරදි තොරතුරු මේ සමාජගත කරන්නේ. කොවිඩ් වෛරසය හා දුම්බීම මාරාන්තික එකතුවක් බව දුම්කල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා අවධාරණය කරයි. මත්පැන් සහ දුම්කල භාවිතය කිසිසේත්ම සුදුසු නැත. දුම්බීම හේතුවෙන් ශරීරයේ අකර්මණතාවය සිදු වෙයි. දුම්කොළ හා මධ්‍යසාර භාවිතය කරන්නන්ට කොයි වෛරසය අසාදීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බවද ඔහු ගුවන්විදුලියට පැවසිය. මධ්‍යසාර ගන්නවා නම් සිහියක් පතක් නැහැ. සමාජ දුරස්ථභාවය කියන එක හරියට කරගන්න බෑ. මේ කවුරුත් එන්නත ලබා ගන්න එහෙම උනන්දුවකින් යන්නෙත් නැහැ. ඒ නිසා මම කියන්නේ මේ COVID-19 රෝගයත් එක්ක මේ දුම් ඉරීම කියන එක ඉතාමත්ම ප්‍රබල ලෙස බැඳිලා තියෙනවා. මේක මාරාන්තික එකතු වීමක්. ඊළඟට දුම් උරණ කට්ටියට මත් වතුර බොන කට්ටියට ඒක නතර කරන්නට Tamanට ජීවිතේ ලැබිච්ච රත්තරන්ම අවස්ථාව තමයි මේ COVID-19 කියන රෝගී තත්ත්වය. මොකද ඔබ මේ අත්හරින්න තියෙන හොඳම කාලය මේකයි. ඒ සඳහා දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ පැය 24 පුරාම ක්‍රියාත්මක දින 7ෙම ක්‍රියාත්මක 19:48 ක්විට් ලයින් එක නැත්නම් උපකාරක ටෙලිෆෝන් නම්බරේ දැන් විවෘතයි. ඔබ සියලු දෙනාටම ඊට කතා කරලා ඔබ දුම් උරන කෙනෙක් නම් මත් වතුර බොන කෙනෙක් නම් අපේ 19:48 අපේ රට නිදහස ලැබිච්ච අවුරුද්ද හොඳට මතක තියාගෙන මේ දුම් ඇටීම් මධ්‍යසාරයෙන් නිදහස් වීමට තියෙන හොඳම කාලයේ ඒ සඳහා උපරිම ප්‍රයෝජනය ගන්න කියනවා. මෙරට කොයිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 3.1ක් වටනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ලැබී තිබේ. ඇමරිකාවේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර වෛද්‍ය සේවා සංවිධානය එය පරිත්‍යාග සිදු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම වෛද්‍ය උපකරණ තොගය දිවයින පුරා පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බෙදා හැරීමටද කටයුතු කෙරේ. මෙරට වැඩිම ජනගහනයක් ජීවත් වන ගම්පා දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආහාර අවශ්‍යතාව සැපීම සඳහා දේශපාලන තන්ත්‍රය සහ රාජ්‍ය නිලධාරීන්ෙක්ව ක්‍රමවත් වැඩපිළිවෙලක් සකසා තිබේ. එම දිස්ත්‍රික්කයේ කොයි ප්‍රතිශක්තිකරණයක් ලබා දීමේ වැඩපිළිවෙලද සාර්ථකව ක්‍රියාත්මක බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
භාණ්ඩ බෙදා හැරීමටත් දිස්ත්‍රික් කමිටුවත් ප්‍රාදේශීය කමිටු වලට වගකීම පවරලා ග්‍රාමීය කමිටු හරහා හඳුනාගත්ත අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳාම් කරන ස්ථාන ජනගහනයට අවශ්‍යතාවය අනුව හඳුනාගෙන විවෘත කරන්න ඊට සකස් කරලා දීලා තියෙනවා. ඒ අනුව ඒ අයට එදින්දා බඩු ගන්නත් විකුණන අයට හෝල්සේල් බඩු ගන්න යන්න අවශ්‍ය වුණොත් ඒ අයට ප්‍රාදේශීය ලේකම්වරු හරහා ඒ අවශ්‍යතාවයත් ඉටු කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ අනුව ගම්වල තදබදය ආහාරහිඟයක් නැති වෙන්න අවශ්‍ය කටයුතු කරනවා. අඩුපාඩු වෙන්න පුළුවන්. හැබැයි ඒව දැනුවත් කරාම මේ ප්‍රාදේශීය ලේකම්වරු හරහා අපි ඒවට පිළිගන්න යොදන්නත් කටයුතු කරලා තියෙනවා. ගොරු විදුහල්පති සේවය අභිමානවත් සේවයක් බවට පත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ඉදිරි අයවැය ලේඛන ඉදිරිපත් කිරීමට පෙර ගුරු සේවය සංවෘත සේවයක් බවට පත් කිරීමට කටයුතු කරන බව කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා පැවසිය. ගුරු විදුහල්පතිවරුන්ට පරිපාලන සේවය පිවිසීමට වූ බාධා ඉවත් කර පරිපාලන සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටද කටයුතු කරේ. ගුරුවරුන් වෙනුවෙන් රුපියල් බිලියන 32ක අතිරේක මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා වී තිබේ. ගුරු විදුහල්පති ගැටලු ඇතුළු අනෙකුත් ගැටලු සඳහා වත්මන් රාජ්‍ය පිළිගත හැකි විසඳුම් ලබා දී ඇත. එබැවින් නැවතත් මාර්ග තද්දීන කටයුතු ආරම්භ කරන ලෙස හෙතෙම ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි. රටේ සමස්ත ගුරු ප්‍රජාවගේ අභිමානය සැලසීමට කිසිදු වෘත්තීය සමිතියකට හෝ බලවේගයකට නොහැකි බව අමාත්‍ය මල් වීරවංශ මහතා පවසයි. ගුරු විදුහල්පතිවරුන් අනිසලසෙන් මෙහෙවීමට එම වෘත්තීය ව්‍යාපාරවලට නොහැකිය. ගුරු විදුහල්පති වැටුප් ගැටලු සම්බන්ධයෙන් වන සත්‍ය තත්ත්වය රට රැහෙළි කර තිබේ. එබැවින් ගුරු විදුහල්පතිවරුන් සාධාරණ ලෙස සිතා මෙරට සර්වන්ගේ අධ්‍යාපන සබලනු ඇතැයි විමල් වීරවංශ මහතා විශ්වාසය පළ කරයි. ගුරු විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් අසම්භවාදී නොසිතිය යුතුය. පවත්වන ගැටලු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කොමිටුවේ සියලු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. වැටුප් වැඩිම මහා භාණ්ඩාගාරයට දරා ගැනීමට හැකිවන ලෙස සිදු කෙරෙයි. ඊට අදාළ යෝජනා ඉදිරි අයවැයට අන්තර්ගත කරන බවද හෙතෙම කියයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. යලිත් ප්‍රවෘත්ති. පාස්කු ප්‍රහාරයට එරෙහිව රජයේ මැදිහත්වීම සාර්ථකව සිදුවන බව පූජ්‍ය ගල්ගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ පවසති. විමර්ශනය කිරීම සඳහා යම් කාලයක් ගත වේ. මෙය ආගමික ප්‍රශ්නයකි. ත්‍රස්ත පහට වගයුත්තන්ට දනුවම් දීමට අවශ්‍ය පරිසරය ක්‍රමයෙන් ගොඩනගී ඇති බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් උන්වහන්සේ අවධාරණය කළහ. පළාත් පාලන ඡන්ද ක්‍රමයේ පවතින අඩුපාඩු හඳුනා ගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා පත් කළ සමාලෝචන කමිටුවේ වාර්තාව මැතිවරණ සහ ඡන්ද විමසීම විහිප සංස්කරණ හඳුනා ගැනීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාර්ය සභාවේදී හෙට සලකා බැලේ. පස්වර 3ට කාර්ය සභාවේ සභාපති සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඒ රැස්වන බව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදින මහත්මිය ජාතිය ගුවන්විදුලියට පැවසුවාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය හෙටදී තිබේ. ඒ වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පවසයි. මෙම සංවත්සරයට සමග අමලින්දන් දීමේ වැඩසටහන් කිහිපයක්ද රට පුරා පැවැත්විනි. කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගියදා කටයුතු කළේය. හෙට පැවැත්වෙන වැඩසටහන් පූර්ණ සෞඛ්‍ය මාර්ග සමන්වය කරමින් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිමාතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව අංක 1 පියාසර පුහුණු පක්ෂාංගය අද 70 වන සංවත්සරය අභිමානවත්ව සැමරිය. වත්මන් ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතරණ මහතා ඇතුළු ගුවන් හමුදා සමාජිකයන් රාශියක් එම ඒකකයෙන් ලක්මාවට දායාද කර තිබේ. මෙහි ප්‍රථම අනුදැනධාරී ලෙසින් රාජකීය ගුවන් හමුදාවේ ෆ්ලයින් ලෙෆ්ටිනන්ට් නෝමන් ලූෂ් මහතා කටයුතු කර ඇත. කීර්තිමත් අධ්‍යාපනඥයෙකු වූ සේවාර්ජිත මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මහතා කොවිඩ් වෛරස් ආසාදනයේ හේතුවෙන් ඊයේ වහ ප්‍රාප්ත විය. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආචාර්යවරු සිටි හෙතෙම එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය දෙහිබ විය. ජාතික අධ්‍යාපන සභාවේ ආරම්භක සභාපති ලෙස කටයුතු කළ ජයතිලක මහතා තරුණයින් පිළිබඳ ජනාධිපති කොමිසම් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. එතුමාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙන. ගුවන්විදුලි සරලගී ගායන ශිල්පී රංජන් වනිගරත්න මහතා බහ ප්‍රාප්ත වෙයි.
පොතුට සරුංගල් බඳින්න රන් සිහිනේ සඳක් නැගීලා සීත උඳුවප්මහේ ඔහු ගායනා කර ඇති ජනප්‍රිය ගීත අතරින් කිහිපයකි. මේ යන විට 62 දිවි පසු හෙතෙම තිදරුපියකි. අවසන් කටයුතු වැලිහේන රෝමානු කතෝලික සරභූමියේදී හෙට පස්වරුවේ සිදු කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ජාතික අයබෑසක සීමේ ක්‍රියාවලියේදී තිරසරහන් වල රමුණු සපුරා ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබේ. එක් ක්ෂේත්‍ර වෙනුවෙන් වෙන් කරන ලබන මුදල් ප්‍රතිපාදන දීම මගින් තිරසර සංවර්ධන අරමුණුවල අනුකොටස් සපුරා ගැනීම සඳහා වැඩපිළිවෙලක් මේ වනටත් ක්‍රියාත්මකයි. ඒ සම්බන්ධව තිරසර සංවර්ධන සභාව හා ජාතික අයවැය දෙපාර්තමේන්තුව විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇත. ජාතික මූල්‍යකරණ වඩා ශක්තිමත් කරමින් රාජ්‍ය වේදම් පාලනය කිරීම කෙරෙහිද ඉදිරි අයවැයේදී අවධානය යොමු කරන බව ජාතික අයවැය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සත්‍ය හඬ අවධානය පිණිසයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් මවාපෑමට ජාවාරම්කරුවෝ කටයුතු කරති. සීනතොග විශාල වශයෙන් සංගවා තිබේ. එම සීනතොග ස්වාපාරිභෝගික කටයුතු අධිකාරිය මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබේ. අතරමැදිකරුවන් වීදුක සමාදවා ගැනීමද ප්‍රබල ගැටලුවකි. මෙම තත්ත්වය පාලනය සඳහා රජයේ විශේෂ අවධානයක් යොමු කර ඇත. අත්‍යවශ්‍ය කොමසාරිස්තුන් ආරෝග්‍යපත් කිරීමටද ජනාධිපතිතුමා ඉක්ුත්තා කටයුතු කළේය. අත්‍යවශ්‍ය ආහාරතොග සංගවා ඇති ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව වහාම අදාළ අංශ දැනුවත් කිරීම පුරවැසි සමගිය යුතුකම හා වගකීම වේ. ඒ වෙනුවෙන් සියල්ලන්ම කැපවිය යුතුය. විදෙස් පුවත් ලෝපුරා සිදුව ඇති කොවිඩ් ආසහිත මරණ සංඛ්‍යාව 45,37,727 දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම මරණ සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වන අතර 6,57,910ක් ලෙස සරහන් වෙයි. බ්‍රසීලයෙන් වාර්තා වන කොවිඩ් ආසහිත මරණ සංඛ්‍යාව 5,80,525කි. අසල්වැසි ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිත මරණ 4,39,054ක් වාර්තා වී ඇත. මෙක්සිකෝවේ සිදු වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2,59,326කි. ඇෆ්ගනිස්තානය තුළ තවදුරටත් හමුදා රඳවා තැබීමේ විකල්පයක් නොවන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා පවසයි. 20 වසරක ඇෆ්ගනිස්තාන රාජකාරී නිමා කරමින් ඇමරිකානු හමුදා බටයින් ඊයේ කාබුල් නුවරින් පිටත්ව ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඇමරිකානු හමුදා පිටව යාමෙන් පසු කාබුල් ගුවන්තොටුපළ හානියට පත් හෙලිකොප්ටර් ඇතුළු වෙනත් උපකරණ තලිබාන් සරණකරුවන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. විදේශ හමුදාවන්ට සහාය දැක් වූ සිය ප්‍රතිවාදීන් ඝාතනය කිරීමටද තලිබාන් සරණකාමීන් කටයුතු කරන බවද වාර්තා වේ. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. හම්බන්තොට වරාය ආශ්‍රිත ආයෝජන ව්‍යාපෘති කඩනම් කිරීමට රජය පියවර ගනී. නාවික කේන්ද්‍රස්ථානයක් වන හම්බන්තොට වරාය සහ ආශ්‍රිත ප්‍රදේශය ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දා ගැනීම එහි අරමුණයි. ඒ පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍ය රෝහිත අබේගුණ මහතාගේ ප්‍රධානත්වයෙන් වරාය සහ නාවික අමාත්‍යාංශයේදී පැවැත්විණි. ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන නව ආයෝජන ව්‍යාපෘති පිළිබඳව සැලසුම් කිරීම සහ සමාලෝචනයේද මෙහිදී සිදු කෙරිණි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රට ඉන්න පුතා කීරෙවලා තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. සත්‍ය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණ එක් දින ජාත්‍යන්තර තරඟාවලිය හෙට ආරම්භ වෙයි. පළමු තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. දෙරට අතර එක් දින ජාත්‍යන්තර තරඟ 3ක් පැවැත්වීමට තීරණය කර ඇත. දාසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවයි.
දිනේෂ් චන්දිමාල්ද කාලකට පසුව හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රියා කරනු ඇතැයි විශ්වාසය පළ කරේ. දකුණු අප්‍රිකානු කණ්ඩායම තෙම්බා බවුමා විසින් නියැවනු ලබයි. දෙරට අතර අවසන් වරට එක්දින තරගාවලියක් පවත්වා ඇත්තේ 2019 වසරේදීය. දෙරට අතර පැවති අවසන් එක්දින තරග 5 ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. මෙම තරගාවලිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සජීව ලෙස ප්‍රචාරය කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. බංග්ලාදේශ බැංකුව සමග ඇති කරගත් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වන විදේශීය විනිමය හුවමාරු පහසුකම දෙරට අතර ආර්ථික මූල්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණ ඇති කරගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. මාස 3 කාලයක් සඳහා මේ මුදල් හුවමාරු පහසුකම ලැබී තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න. NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. කොළඹ පාරිභෝගික නිලදර්ශක මත පදනම් වූ උද්දමනය අගෝස්තු මාසයේදී 6% දක්වා ඉහළ ගොස් තිබේ. ජූලි මාසයේ එසරහන් වූයේ 5.7% ලෙසිනි. ආහාර සාහාර නොවන කාණ්ඩ දෙකේ අයිත මුල මිල ගණන් සිදු වෙනස මූලික ඉහළ යාම මේ සඳහා හේතු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ බිමල් පුතානේ හරි ගිහිල්ලා අලුත් කාර්යයකුත් අරගෙන හරි ගියේ හරි තැනට ගිය හින්දා මාමා LOLC එකේ ලීසින් කරේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව. බස්නාහිර සබරගමු පළාත් වලත් මහනුවර නුවරඑළිය ගාලසා මාත්‍රශේක වලත් වැසි වාරකීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වයම් පළාතේ වැසි ස්වල්පයක් ඇති වේ. ඌවසා නැගෙන පළාත් වලත් මුලිතු දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ කිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. රාත්‍රී ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලේ සිරස්තල ගබඩා තුළ සංගවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 29,900ක් පාරිභෝගිකයන් ලබා දීමට පියවර. සහල් සහ සීනි සඳහා හෙට සිට උපරිම සෙල්ලර මිලක්. සංගවා ඇති සීනි තොග ස්වාසිතුක නිමර්ශන පුළුල් කෙරෙයි. තවත් කොවිඩ් මරණ 215ක්. සමස්ත මරණ සංඛ්‍යාව 9,400 දක්වා ඉහළට. සෑම රෝහලකම ඔක්සිජන් අවශ්‍යතාවය සම්බන්ධයෙන් දෛනික නිරීක්ෂණ වාර්තාවක්. කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 3ක ආධාර. ගැටලු සඳහා අසුන් ලබා දී ඇති බැවින් මාර්ගත අධ්‍යාපන යොමු වන්නයි රාජ්‍ය ගුරුවරුන්ගෙන් ඉල්ලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරය හෙට. ඇෆ්ගනිස්තානය තුළ හමුදා රඳවා තැබීම තවදුරටත් විකල්පයක් නොවන බව ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරයි. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු එක්දින තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භයි. අපගේ මේ ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවියෙන් ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න. රාත්‍රී ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.